දැන් ওই මාතෘකාව ඇතුළ තියෙන එක බලන්නකො පොඩ්ඩක්. සිගරට් දුම්පානයෙන් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඇති වෙන බලපෑම. එතකොට මම මේ දැන් මේ කියලා දෙන්නේ අපේ A level syllabus එකේ තියෙන රාමුව ඇතුළේ ටික. සහ මම මේකෙන් පිට චුට්ටක් කියනවා. මොකද ශ්වසන පද්ධතියට විතරක් නෙමෙයි සිගරට් පානයෙන් බලපෑම් වෙන්නේ. පද්ධති කීපයකට මෙනවා. එන ඒවා මම එක එක කියන්නම්. හැබැයි විශාල විස්තර කිරීමක් කරගන්න තරම් මට වෙලාවක් ගන්න බෑ. මේ ඔන්ලයින් පන්ති අතර නිසා. නමුත් ඔය දරුවෝ තේරුම් ගන්න ඕන දේ තමයි අපේ ඇඟේ සිස්ටම්ස් කීපයකට පද්ධති කීපයකට සිගරට් දුම ගහනවා. මම ඒක කියන්න දැන් අහගෙන ඉන්න. අහගෙන ඉන්න. දැන් මට ඉස්සෙල්ලම කියන්නකෝ මේ අපි මේ සිගරට් පානය කියලා මේ කරන එකෙන් බඩක් පිරෙනවද? දැන් මේක අහගෙන ඉන්න සමහර වෙලාවට සිගරට් බොන සිගරට් බීම පුරුද්දක් කරගත්තු දෙමව්පියෙක් ඉන්නව වෙන්න පුළුවන්. දැන් අපේ පන්තියේ දරුවෙක් මේක අහගෙන ඉන්න සමහර දරුවෝ ස්මාර්ට් ටීවී වල මේ ඔන්ලයින් පන්තිය බලනවනේ. ඒ බලනකොට සාලේ තමන්ගේ දෙමව්පිය තාත්තා ඉන්නවා. අම්මලා ඉතින් සිගරට් බොන්නේ නෑනේ. මන් දන්නේ කරනවද කියලා. කරනවා නම් කවුරු කළත් හරි ආච්චි අම්මෙක් කළත් මේ බලපෑම් ටික එනවා. හරි? ඉතින් මම මේ කියන්නේ එතකොට මේ තාත්තෙක් ඉන්නවා නම් කවුරු හරිම නෑයෙක් ඉන්නවා නම් එක්කෝ මේක කරන ළමයෙක් ඉන්නවා නම් ඒ අයට සමහර විට හිතෙන්න පුළුවන් තරහක් මං ගැන. අනේ ඉතින් මේ අහිංසක මම ගැන තරහ වෙන්න එපා. මම මේක පහදලා දෙන්නේ ඔයාලගේ යහපතට. ඔය දරුවන්ගෙත් සීල දනාගෙත් යහපතට. මම එක්ක නෙමෙයි තරහ වෙන්න ඕන දැන් සිගරට් එක්කනේ. ඒතර තරහ වෙන්න ඕන එක පැත්තකින් තියාගෙන ඒකේ ආදීනව කියලා දෙන කෙනා එක තරහ වුණා කියලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මම ඉල්ලනවා මාත් එක තරහ වෙන්න එපා කියලා. සිගරට් එක තරහ වෙන්න. හරි? අහගන්නකෝ දැන් සිගරට් කියලා අපි බොන්නේ මොකද්ද? ද්‍රවයක්ද? ඝනයක්ද? නෑ මේක කෑවනම් අඩු ගානේ බඩ හරි පිරෙයි. මේක පුතා වායුවක් නේ මගුල. මේක දුමක්නේ. මෙහෙම ගාලා අදින්නේ දුමක්. මේක ඇද්දාම මේ දැන් අපි දුමක් කියලා කියන්නේ මේක ඩස්ට් එකක් තියෙනවා ඇතුලේ. කාබන් අංශු තියෙනවා වෙනම. ඊට පස්සේ මේ සිගරට් දුමේ ගොඩ අධික කෙමිකල්ස් ගොඩක් තියෙනවා. රසායන ද්‍රව්‍ය ගොඩ තියෙනවා. එතන මේ රසායන ද්‍රව්‍ය වලින් බහුතරය අපේ ඇඟට හිතකර නැහැ. දැන් මම මෙහෙම කියනකොට මට හිතෙනවා මෙහෙමත්. දැන් ඔය අපි කන නූඩල්ස් වර්ග තියෙනවා. නූඩල්ස් වර්ග තියෙනවා. අපි මුරුක්කු කනවා සමහර ළමයි. ඊළඟට ඔය වගේ තියෙනවා MSG මොනෝසෝඩියම් ග්ලූටමේට්. අපි මොනවා කියලාද කියන්නේ ඒකට? අපි කියන්නේ මේ අජිනමොටෝ කියලා. ඉස්සර මට මතක ඇඩ් එහෙමත් ගියා අජිනමොටෝ චුට්ටක් කෑවම බලන්නකෝ. දැන් චුට්ට කාලා බලන් ඉන්නවා දැන් උඩ බලාගෙන. ඉතින් අජිනමොටෝ කියන්නේ උග්‍ර පිළිකාකාරකයක්. එතකොට මේ අපි මේ කන බොන දේවල් වල බහුතරයක විස තියෙනවා. මම ඒක නෑ කියන්නේ. ඉතින් ඒක දැන දැන තව විස ගන්න ඕනේ නෑනේ. එතකොට මේ දුමෙන් බඩක් පිරෙන්නේ. මේ කියන්නේ කෙලින්ම ශ්වසන පද්ධතිය. ඒකයි මේක කෙලින්ම පළමු ඍජු ඇටැක් එක පළවෙනිම ඇටැක් එක ශ්වසන පද්ධතියට දෙන්නේ. කෙලින්ම ගහනවා. එතකොට මේකේ අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒ ශ්වසන පද්ධතියේ මේ දැන් මෙහෙම පෙනහළු තියෙනවනේ. මෙහෙම ශ්වාසනාලය ශ්වාසනාලිකා ඊට පස්සේ ඒවා කෙලින්ම පෙනහළු වලට තමයි ඇතුල් වෙන්නේ. මේ වගේ පෙනහළු තියෙනවා මෙහෙම. හරි. මම මේ හරිම view නෙවෙයි දල view යඳින්න. හරි. මේ වගේ පෙනහළු තියෙනවා. මෙතන මහා ප්‍රාචීරය තියෙනවා මෙහෙම. එතකොට මේ පෙනහළු මේවා හරි සියුම් view. මේවා නිකන් හරියටම ගත්තොත් හරියටම කිව්වොත් ස්පොන්ජ් වගේ. ස්පොන්ජ් සියුම්නේ ස්පොන්ජ් එකක් කියලා කියන්නේ. ඒතර මේ ඇතුලේ මේ ශ්වාසනාලයෙන් ඇතුල් වෙන වායුව ශ්වාසනාලිකාව වලින් ගිහින් මේ ශ්වාසනාලිකා බෙදිලා මම මේ සරල වඳින්නේ අන්තිමේට වායු පිරුණු කුටීර වලට මෙහෙම ඇතුල් වෙනවා. මේ පරිමාණ රූපීයව මේක එච්චර දකින්න එපා මෙහෙම. මේ පාඩම මම ඉගෙනන්නේ කලින්. ඒතර මේ වායු පිරුණු කුටීර ඇහැට පේන්නේ නැහැ. ඒක තාම පුංචි. මේ පොඩි කුටීර වල තමයි අපි කියන්නේ ගර්ත. ඒතර මේ ගර්ත වලටම අර සිගරට් දුම යනවා. එතන තමයි ලොකුම හානිය වෙන්නේ. ගර්තයක අපි දන්නවනේ ඊටාම තුනී අපිච්ඡද තියෙන්නේ මේ. මම මේක මෙහෙම අඳින්න තනි රවුමක් විදියට. තුනී අපිච්ඡද තියෙන්නේ. ඊටාම තුනී තනි සෛල ලේයර් එකක් තියෙන්නේ.
තනි සෛල ලේයර් එකක්. එතකොට මේ තියෙන ගර්ධික ප්‍රණාලයේත් එමෙ තුනී අපිච්ච දෙයක් තියෙනවා. එතකොට ඔය කුණු කන්දල් ඔක්කොම ඔය සිගරට් දුමේ තියෙන ජහජරාව ඔක්කොම මේ ගර්ත වලට එනවා. ඕක ළඟ තමයි රුධිර වාහිනිය තියෙන්නේ. කියන්නේ පෙනහළු වලට රුධිරය එවනවනේ පිරිසිදු කරගන්න හෘදේ. ඔය එවන පිරිසිදු කරගන්න එවන රුධිර වාහිනිය මෙන්න මේක වටේට තමයි මෙහෙම කැරකිලා ඇතිලා තියෙන්නේ. හරි මේ විදිහට රුධිරය ගලාගෙන එනවා. ඉතින් ඇවිල්ලා මෙතනින් තමයි ඔක්සිජන් හුවමාරු කරගෙන කාබන් ඩයොක්සයිඩ් හුවමාරු කරගන්නේ. මතක නැත්නම් චුට්ටක් බලාගන්න. ඔය තියෙන ගර්ත. ගර්ත කියන්නේ මිදි පොකුරක්. ඔය පේනවනේ මේ පින්තූරේ මේ. එතකොට මේ මිදි පොකුර වටේට බලන්නකො හොඳට කේශනාලිකා ගොඩ තියෙනවා. දැන් මම ඇඳලා තියෙන්නේ නිකන් දල රූපයක්. හරි? එතකොට දැන් මේ ශ්වාසනාලේ ඉඳන් පටන් ගත්තාම පහළට යනකම් මේ ශ්වාසනාල බිත්ති ඇතුළ තියෙන්නේ මෙන්න මේ වගේ. මේ වගේ අපිච්ච දෙයක්. දිගටි සෛල තියෙන. තව මෙන්න මේ වගේ මෙහෙම කලගෙඩි වගේ සෛල තියෙන. මෙන්න මේ වගේ. මෙහෙම සෛලක් තියෙනවා මේ මැද්දේ. හරි. මේ වගේ සෛල පොඩි ඒවාක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම දිගටි සෛලක් තියෙනවා. ඉතින් මේ කලගෙඩි වගේ සෛල වලට අපි කියනවා කලස් සෛල. මේ වගේ හැදෙනවා නිකන් මේ ලෙස්සන සුළු ශ්‍රාවයක්. ඒ ශ්‍රාවය තමයි මේ විදිහට මෙහෙම සෛලවල මතු පිටේ තියෙන්නේ. ඒක තමයි අපි කියන්නේ නිතරම මේ අපේ ශ්වසන පද්ධතියේ සෙම තියෙනවා කියලා මේ ඒව තමයි මේ සෙම වලට කියන්නේ සෙම කියලා නෙමෙයිනේ. බයෝලොජි අපි කියන්නේ ශ්ලේෂ්මල. ඔය කියන ශ්ලේෂ්මල ධාරාවක් විදිහට තියෙනවා. මම යන්නේ එක බිත්තියක. හිතන්නකො මේ පැත්තේ කියලා. මේ පැත්තේ සෛල පෝලිම තමයි මම ඔය ලොකු කරලා ඇඳේ. තව මේ පැත්තෙත් තියෙනවා මෙහෙම පෝලිමක්. හරි. මේ ටික තමයි මම ඔය ලොකු කරලා ඇඳේ. එතකොට මේ අපිච්ච දේ තව තියෙනවා මෙහෙම මේ වගේ නිකන් රෝම වගේ පක්ෂම කියලා જાතියක්. ඔය වගේ. මේ පක්ෂම ශ්වසන පද්ධතියේ තියෙන පක්ෂම මේ පහළට යනකන් තියෙන පක්ෂම නිතරම සැලෙන්නේ උඩට. මේවා සැලෙනවා මෙහෙම නිකන් පහන් සිලක් සැලෙනවා වගේ. මේ පක්ෂම නිතර මෙහෙම උඩට සැලෙනවා. ඒ සැලෙනකොට මේ ශ්ලේෂ්මල ධාරාව නිතරම උඩට යන්නේ. මොකටද මේ ශ්ලේෂ්මල ඕන? මේ ශ්ලේෂ්මල ඕන ශ්වසන පද්ධතියට බාහිර පරිසරයෙන් වායුගෝලීය වාතය අපි ඇදිලා ගද්දි. ඒ ඇදලා ගන්න වායුගෝලීය වාතයේ තියෙන ඩස්ට් එක ඇලෙන්න. දූවිලි අංශු අනම්මනම් ඔය ශුද්‍ර ජීවනයේ මේ සෙමවල ඇලෙනවා. ඊට පස්සේ මේ ශ්ලේෂ්ම මොනවද මේ පක්ෂම වලින් මෙහෙම උඩට මේක සලලා දෙනවා. එතකොට මේක ටික උඩට එනවා මෙහෙම. ඉතින් මේ පෙනහළු වල ඉඳන්ම මේ ශ්ලේෂ්ම වල හැදෙන ඒවා මෙහෙම උඩට ඇවිල්ලා ශ්වසන පද්ධතියෙන් එළියට එනවා සෙම විදියට. සරලව කියන මේ ඔක්කොම උගන්ලා ඉවරයි මම. එතකොට පුතේ සිගරට් දුමෙන් පළවෙනියටම ගහන ඔන්න ඔය වැඩේට. මාර වැඩේ කියන්නේ සිගරට් දුමේ තියෙන යම් සංඝටක වලින් මෙන්න මේ ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි කරනවා. මේ සෛල වලට අපි කියන්නේ කලස් සෛල කියලා. කල වගේ සෛල, කලස් සෛල. එයාව වැඩි කරනවා. එයාව ටිකක් ෆෝම් කරනවා. ඔබ හරි ශ්ලේෂ්මල දීපම් මල්ලි කියලා. දැන් මේ සිගරට් බොන මනුස්සයට වෙන දේ. ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වෙන අතරේ දැන් ඔයාලා හිතන්නකෝ ඒතකොට මේ සෙම වැඩි වෙනවනේ. සෙම වැඩි වෙනකොට හරිනම් මේ පක්ෂම වලින් උඩට මේව අරගෙන ඉන්න ඉපේ. සිගරට් දුමින් කරන්නේ පක්ෂම වල ක්‍රියාව නවත්තනවා. කාල කන්නි වැඩ කරන්නේ. දැන් මේ ඔය සිගරට් දුම අපේ ශ්වසන පද්ධතියට ගිහිල්ලා හොඳක් කරන්නේ නැහැ. කරන තරමක් කරන්නේ මහා තුච්ච ගණයේ කාලකන්නි පසික්කාවඩු වැඩ. දැන් ඔය කලස් සෛල වල ක්‍රියාව වැඩි නිසා සෙම එනවා. පක්ෂම සැලීම අඩු කරනවා. එතකොට මලකෙලියයි දැන් අර උඩට යන්න තිබ්බ සෙම එහෙම මේ රැඳෙනවා. එහෙම නැත්නම් මේවා ටික ටික පහළට බහිනවා. ඉතින් මේ පෙනහළු වල සෙම ගතිය වැඩි. දැන් ඔබ බලන්නකෝ සිගරට් බොන මිනිස්සෙන්ට නිතර තියෙන ප්‍රශ්නයක් තමයි සෙම ගතිය. ඒ සෙම ගතිය වැඩි වුණාම දැන් ඔය මේ ශ්වසන පද්ධතියේ තැන් වල සෙම එකතු වෙන්න ගත්තාම නිතර කැස්ස එනවා. ඔය සිගරට් බොන කට්ටිය කරන මම ඔය කැස්සා වගේ නිකන් අර මට සිගරට් බොන හැම නෙමෙයි මම මේ පොඩි ඩිමෝ කැස්සක් දුන්නේ. ඩිමෝ දුන්නා. හරි කැස්ස.
ඒ වගේ නිකන් කියලා සිගරට් කැස්ස කියලා වෙනම එකක් තියෙනවා. සිගරට් බොන අය කහින ක්‍රමයක් තියෙනවා. ඒ ඔන්න ඔය කේස් එකේ හින්දා ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වෙනවා ඒගොල්ලන්ට. ලියන ඔය වෙන දේවල් ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වෙනවා. හරිද? ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි කරනවා. දෙවෙනි එක පක්ෂම ක්‍රියාකාරීත්වය අඩු කරනවා. ප්‍රක්ෂම ක්‍රියාකාරීත්වය අඩු කරනවා. මේ ඔක්කොම අපිට වෙන අවාසි. ඊළඟට තව මගුලක් තියෙනවා. මොකද්ද? සිගරට් දුමේ තියෙනවා පුතා මෙන්න මෙහෙම සංයෝගයක්. නිකොටින්. මේක මේ බාල මහලු ළමා තරුණ ඕන කෙනෙක් දන්නවා සිගරට් වල නිකොටින් තියෙනවා කියලා. එහෙම දන්නා වුණාට මේ දන්නේ නැහැ එතනින් එහාට මොකද්ද මේ කියලා. ඔය නිකොටින් කියන්නේ එක්තරා උද්දීපකයක්. උද්දීපක කියන එකේ තේරුම එයාට පුළුවන් මේ ස්නායු පද්ධතිය යම් කිසි විදිහකට දැන් ඉන්න තත්ත්වයට වඩා චුට්ටක් නිකන් අප් කරන්න. අපි කියන කට්ටිය නිකන් අර නිකන් අප් කරලා ගන්නවා කියලා චියර් කරනවා වගේ. ඒ කියන්නේ දැන් නිකන් අර ක්‍රියාකාරීත්වය නිකන් චුට්ටක් වැඩි කරලා දිනවා. ඉන්නවට වඩා වැඩි කරලා දෙනවා. දැන් ඕක ඔය මීට වඩා ගොඩ වැඩියෙන් කරනවා. දැන් ඔය හෙරොයින්, කොකේන්, ප්‍රොකේන් වගේ ඔය තියෙන ඒවා තියෙන්නේ. ඒ වගේ ඒ වැඩි තව වැඩි කරලා දෙනවා. දැන් මේ නිකොටින් කියන්නේ ඊට වඩා මේ සාපේක්ෂව අඩු එකක්. හැබැයි දැන් අපේ ස්නායු පද්ධතිය දැන් සාමාන්‍යයෙන් ඉන්නකොට හරි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්නේ. අපේ ස්නායු පද්ධතිය සාමාන්‍ය. ඉතින් ඔය ඉන්න එකේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන අපේ ඇඟේ ඔය ස්නායු ආවේග ටික මේ sannivedanaya කරලා ඉන්නවා. මු ඇවිත් මෙයා පොඩ ෆෝම් කරනවනේ ස්නායු පද්ධතිය. අයියා නියම ඔයා වැඩේ නියම ඔයා වැඩේ නියමට කරගෙන යනවා. වා තමයි සුපර්. මේක හොඳට ෆෝම් කරලා ගත්තාම අපේ ස්නායු පද්ධතිය චුට්ටක් නිකන් දීපනයක් වගේ නේද? ඒකයි දැන් ඔය කියන්නේ සිගරට් බොන කට්ටිය පොඩ නිකන් ඇඟ රත් වෙලා පොඩි ගැම්මක් එනවා කියලා කියන්නේ. සිගරට් බොන කට්ටිය කියනවා මේ සීත වෙලාවට මම මේ සිගරට් එක ගන්න පොඩ ඇඟ රත් වෙනවා. එහෙම කියනවා. මෙන්න මෙයා නිසා. දැන් මෙයා මොකද කරන්නේ ඊට පස්සේ? මෙන්න එතනින් නවතින්නේ. මෙයා කරන්නේ මේ ඇඟේ පර්යන්තයේ තියෙන මේ හැම මතු පිට ආසන්නි වගේ තියෙන රුධිර වාහිනී සංකෝචනය කරනවා. බලන්න කරන දේවල්. රුධිර වාහිනී සංකෝචනය කරවලා ඇඟේ රුධිර පීඩනය වැඩි කරනවා. ඔන්න කේස් එක. රුධිර පීඩනය වැඩි කරනවා. එතන මට කියන්නකෝ දැන් සිගරට් බොන කෙනෙකුට එන්න තියෙන අනිත් ලෙඩේ දැන් මේ ශ්වසන පද්ධතිය විතරක් ගහන එක නෙමෙයිනේ. දැන් මේ ගහලා තියෙන රුධිර සංසරණ පද්ධතියට. දැන් මේ ශ්වසන පද්ධතියට ගහගෙන එන ගමන් මූටත් ඔය නිකන් කන්ට එකක් ගහගෙන යනවා. රුධිර පීඩනයත් වැඩි කරලා දානවා. හරි? ඒතර හිතන්නේ දැන් අධිරුධිර පීඩනය වගේ තියෙන කෙනෙක් සිගරට් බොන හොඳද? ඉතින් හොඳ නැහැ. ඉතින් අන්න එක තමයි අනේ මන් දන්නේ මොනවා ඇයි මේක මේ මෙච්චර දැන් මෙහෙමත් අපි මේක විස්තර කරලා දෙන්න අපි බලමු සමහර විට මේ වගේ දෙයක් විස්තර කරලා දුන්නාම බුද්ධිමත් අය වීරියවන්ත අය තමන්ගේ ඇඟට මේ සිද්ධ වෙන්න යන විනාශයට අකමැති වෙනවා. මම මේක කියලා තව දෙයක් කියනවා අහගන්නකෝ. 4 හෘද ස්පන්දන වේගය නැත්නම් හෘද ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. මේක දැන් හෘද ක්‍රියාකාරීත්වය කියවම කෙනෙකුට දෙන්න පුළුවන් ෂා නියමයිනේ හાર્ට් ෆන්ක්ෂන් එක හොඳට වැඩ කරනවනේ. හොඳට නෙමෙයි. හෘද ස්පන්දන වේගය తాවකාලිකව වැඩි කරනවා. එතෙන් හිතන්න දැන් යම් කෙනෙක් අපි හිතමු දැන් කොලෙස්ටරෝල් වගේ වැඩි කෙනෙක් කියලා. දැන් ඔය සිගරට් මේ බොන නිසා සමහර වෙලාවට අර මේ රුධිර වාහිනී ඇතුලේ සිගරට් බොන අයට නිතර සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඇතුලේ මේ මෙන්න මෙහෙම තැම්පතු හැදෙනවා මේ වගේ. මේක දැන් ওই දරුවන්ට සමහර වෙලාවට මතක ඇති මම රුධිර සංසරණ පද්ධතිය කරද්දි මම කියනවා මේක ඇතරොස්ක්ලෙරෝසිස් කියලා කියන්නේ. මේක මතක නැති කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඔන්න මගේ YouTube channel එකේ තියෙනවා bypass සැත්කම් heart attack හැදෙන එක ගැන. ඒකේ පොඩ්ඩක් බලන්න ආයේ වීඩියෝ එක හොයලා කරලා මේ විදිහේ තැම්පතු හැදුනම මෙතන රුධිර කැටි හැදෙන්න සම්භාවිතාවක් තියෙනවා. හරිද? දැන් රුධිරය ඇවිල්ලා මෙතන બ્લોක් වුණ ගමන් සමහරවිට මේ රුධිර වාහිනිය පිපිරෙනවා ටොස් කාලා. සද්ද වෙනස් වෙන්න පුළුවන්. පුපුරලා යනවා. මේක හදවතේ වුණොත් හදවතේ පැත්තක් මැරෙනවා. කොටසක් මැරෙනවා. අන්න heart attack. මේක මොලේ වුණොත් මොලේ පැත්තක් මැරෙනවා. අන්න ස්ට්‍රෝක් අපි කියනවා ආඝාතය. බලන්නකෝ මේ වෙන්න පුළුවන් දේවල්ද? මේ චූටි කොට කෑල්ලක් කටේ ගහගෙන කරගත්තු දේ. හරි දැන් මේව සමහරට මේ සිගරට් කම්පැනි අයිති අය
මේවා දැක්කලා ඉතින් ටිකක් කේන්ති යන්න පුළුවන්. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. සිගරට් කම්පැනියක් කරන්නේ ඉතින් වෙන එකක් දාන්න තිබ්බනේ මොකක් හරි වෙන එකක් දාගන්න. මල් පෝච්චි හදනවා. ඔය තියෙන්නේ එක කර්මාන්ත මිනිස්සුන්ට මරණය බෙදන්නේ ඇයි? මම දැක්ක නියම මේ වාක්‍යයක් දාලා තිනවා tobacco companies kill their best customers කියලා. හරිනේ නේ? කියන්නේ මේගොල්ලෝ මේ කරන්නේ ඒගොල්ලන්ගේ හොඳම පාරිභෝගිකයෝ ටික මරලා දාන එක. මම දන්නේ මම නම් කියන්නේ මම කොන්දේසි විරහිතව විරුද්ධයි. සිගරට් බොන එකට මම කොන්දේසි විරහිතව විරුද්ධයි. ඒක සිගරට් බොන එකද සිගරට් අලෙවි කරන එකද සිගරට් හදන එකද අදාළ නැහැ. සිගරට් කියන වචනේත් එක්ක මට තියෙනවා පොඩි අවුලක්. රයිට්. එතකොට මෙන්න කේස් එක. හරිද ස්පන්දන වේගය. ඉතින් දැන් මේ සිගරට් කියන වචනේ එක්ක අවුලක් තියෙනවා මිස මේවා බොන අයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. සමහරට මගේ හිතවත්ම අයත් සිගරට් බොනවා. ඒ අයටත් මම කියන්නේ පුළුවන් නම් මේ කාරණා ගැන හිතලා තමන්ගේ ආත්මයට තමන්ගේ ජීවිතයට ආදරය කරන්න ඔය කරන ප්‍රමාණයට වඩා තව චුට්ටක් වැඩියෙන්. එතකොට අපිට පුළුවන් සුන්දර මිනිස්සෙක් ඉදිරි කරන්න. මම දන්නවා මගේ යාළුවෙක් ඉන්නවා. හරි සුන්දර හිතක් තියෙනවා. සුන්දර හිතක් තියෙනවා. හරි හොඳයි. පුදුම උණු වෙන සුළු හිතක් තියෙනවා. මෝ සිගරට් බොනවා. ඉතින් අර අපරාධය අර ඒ ලස්සන හිතෙන් මනුස්ස ලෝකේ සුවපත් කරන්න තියෙන අවස්ථාව සමහර විට අර සිගරට් එක නිසා නැති වෙලා යන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මම කියනවා මේ සුන්දර මිනිස් හිත් අපිට ඉතිරි කරලා දෙන්න. ලෝකෙට සුන්දර මිනිස්සු අඩුයිනේ. මේ ගඳ ගහන සිගරට් එකක් නිසා මොකටද අපි අපේ ලස්සන ජීවිතයක් විනාශ කරගන්නේ? තව තියෙනවා අම්මෝ තව තියෙනවා. දැන් නිකොටින් මම කියවනේද අපේ ස්නායු පද්ධතියට අපකිරීමක් කරනවා. අපේ ස්නායු පද්ධතිය උද්දීපනය කරනවා. ඒ ඇස්සේ දැන් මෙයා මේ වැඩ කරන්නේ මේ රුධිර පීඩනය වැඩි කරනවා. හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. හරි එතන මේ නිසා මේ දැන් සමහරවිට මේ ඇතරස්ක්ලෙරෝසිස් වගේ තියෙන කෙනෙක් හරි හෘද ස්පන්දන වේගය වැඩි ඒ පොම්ප වෙන රුධිරයේ පීඩනය වැඩි නිසාම මේවා පිපිරලා යන්න පුළුවන්. ඊට අමතරව ස්නායු පද්ධතිය උද්දීපනය කිරීමේ ප්‍රතිඵලය තමයි මේ ස්නායු පද්ධතිය කියන එක. ඒ කියන්නේ අපේ මොළය සම්බන්ධ දෙයක් නේ. ස්නායු පද්ධතිය කියන එක පුතේ හරි ඉක්මනට හුරු වෙනවා දේවල් වලට. ඉතින් ස්නායු පද්ධතිය දවස් දෙක තුනක් මෙයා ඇවිල්ලා පොඩි අපකිරීමක් කරපුවා මෙයා හතරවෙනි දවසේ විතර ස්නායු පද්ධතිය බලාගෙන ඉන්නවා. නිකොටින් අයියාවේ නේ අප්පා. ස්නායු පද්ධතිය මෙයාට හුරු වෙනවා. මෙයාට කැමති වෙනවා. මෙයා එනවට කැමති වෙනවා. කෝවර නිකොටින් ඌ බලන හැමදාම. සමහරට ඇහැරලා උදේ පාන්දර නිකොටින් නැද්ද? ස්නායු පද්ධතිය තමයි ඊළඟට අපිට සංඥාය වන්නේ නිකොටින් ටිකක් දාගන්න කියලා. එතකොට අර සිගරට් බීපු කෙනාට ආයෙ හිතෙනවා හැන්දෑවරුවක යකෝ ආයෙ සිගරට් එකක් බීපුවම හොඳයි. ඔන්න ඕකට තමයි පුතා අපි කියන්නේ නමක් ඇඩික්ෂන්. ඇඩික්ෂන්. ඒ කියන්නේ ඇබ්බැහි වීම. එතකොට නිකොටින් කියන්නේ one of the best addictor. මේක එක්තරා සුපිරිගණේ ඇබ්බැහි කාරකයක්. එතකොට මෙන්න හතරවෙනි ප්‍රශ්නේ එයාගේ මනස එයාට කියනවා නිතර සිගරට් බොන්න කියලා. ඇබ්බැහි වෙනවා. මේ මම ලියන්නේ දැන් ඒ කෙනාට එන්න තියෙන ටැග් ටික සිගරට් එකකින්. හරි? ඊළඟට අර මං කියවන ශ්ලේෂ්මල ශ්ලේෂ්මල වැඩි වෙනවා කියලා. මේ ශ්ලේෂ්මල මෙන්න මේ අනුශ්වාස නාලිකාවලම මෙහෙම එකතු වෙනවා. මෙහෙම තැන් තැන් වල එකතු වෙනකොට අර අනුශ්වාස නාලිකාවල තිබ්බ මේ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය. දැන් මේවා බටනේ නාලිකානේ මෙහෙමනේ තියෙන්නේ. ඒ නාලිකාවල මේ හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා. ඇයි මේ ශ්ලේෂ්මල බැඳිලා නෙමෙයි. මේ කුහරේ පොඩි වෙනවා. සමහර වෙලාවට මේ හින්දා මෙතන ඔය එක මේ ශුද්ධ ජීවීන් එහෙම එකතු වෙලා ඔය හේතුව නිසා මේ ශ්වාසනාලිකා තව ඉදිමිනවා. ශ්වාසනාලිකා ඉදිමිනවා. ඉදිමුනහම මෙයාගේ මේ ඝනකම තව මීට වඩා වැඩි වෙනවා මේ. පිටටත් මේ විදිහට වැඩි වෙනවා. ඇතුළටත් වැඩි වෙනවා මෙහෙම. එතකොට ශ්ලේෂ්මල තට්ටු ආයෙ පල්ලෙහාට යනවා. ආයෙ විස්කම්බය අඩු වෙනවා මේ. මට කියන්නේ එතකොට අර නිදහසේ හුස්ම ගලාගෙන ගිය වර්ගඵලය තව අඩු වෙනවා. ඉතින් මේ විදිහට මේ ශ්වාසනාලිකා ඉදිමීමට අපි කියනවා බ්‍රොන්කයිටිස්. බ්‍රොන්කයිටිස්. හරිද? ශ්වාසනාලිකා ප්‍රදාහය කියලා කියනවා. ශ්වාසනාලිකා ප්‍රදාහය. ඔන්න එයාට එන තියෙන අනිත් එක. සිගරට් බොන කෙනාට බ්‍රොන්කයිටිස්.
බලන්නකො වෙන දේවල් අපරාධ මේ හොඳ මිනිස්සෙකුට. හරි? ඊට පස්සේ හුස්ම ගැනීම අපහසුතාවය එන්නේ කෙලින්ම. හුස්ම ගන්න සමහරවිට හුස්ම ගන්නකොට අර මේ පැසේජ් එක පොඩක් අඩු වුණා නෙමෙයි. එතකොට අර කකා නිකන් කැස්සත් ආවා. එහෙම නිකන් ගෙදර මියුසික් බෑන්ඩ් එක වගේ හවසට. පොඩි ඇද්දුම වගේ තත්ත්වයකුත් එන්න පුළුවන්. හරි? බ්‍රොන්කයිටිස්. ඊළඟ මේ ගර්තය තුලේ දැන් මම කියවනේ ගර්ත වලට බාහිර වායුගෝලීය වාතයනේ එන්නේ. බාහිර වායුගෝලීය වාතය ආවම ඕකේ තියෙන ඩස්ට් එක අරවා මේවා විනාශ කරන්න බලාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම මේ හරි ෂෝක් සෛල జాතියක්. ගර්ත ඇතුලේ ඉන්නවා. ඇමීබා වගේ. ඇමීබා කියලා ඉන්නේ. ඒ වගේ මේ ව්‍යාජ පාද හදාගෙන මෙහෙම භූතයෝ වගේ ඇතුලේ ඇවිද ඇවිද ඉන්න සෛල జాතියක් ඉන්නවා. ඒගොල්ලන්ට අහු වෙන ඕනම කෙනෙක් ආගන්තුකයි නම් දීලා දිනවා. විනාශ කළා දානවා. මොකද අපේ ඇඟට හානියක්නේ. එතන මේවට අපි කියන්නේ මහා භක්ෂාණු. මහා භක්ෂාණු. මේගොල්ලෝ මේ සමහරවිට භක්ෂණය කරලා විනාශ කරනවා. තමන්ගේ ඇඟ ඇතුළට සෛලය ඇතුළට අරගෙන විනාශ කළා දානවා. එක්ක ජාරක එන්සයිම. එන්සයිම සමහර තියෙනවා ජීර්ණය කරන්න පුළුවන් යම් යම් සංයෝග දිය කරලා දාන්න පුළුවන් එන්සයිම. එතන හරියට නිකන් උදාහරණයක් හිතන්නකෝ ඇසිඩ්. දැන් අපි බැටරි ඇසිඩ් ටිකක් යම් තැනකට දැම්මම ඒක දිය වෙලා යනවා ප්ලාස්ටික් අන්න ඒ වගේ. මේ ඇසිඩ් කියන්නේ එන්සයිම් නෙවෙයි. නමුත් මේ ඔයාලට තේරුම් ගන්න මම කියන්නේ ජාරක එන්සයිම. ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම මුදා හරිනවා. දැන් මම මොකද්ද කිව්වේ? දැන් මේ සිගරට් දුම හරහා එනවා කිව්වා මම ඩස්ට් එක එනවා, කාබන් අංශු එනවා, අම්මෝ කොච්චර එනවද දේවල්. මේක දුමක්නේ. එතන මේවා මේ අස්සේ රැඳුන ගමන් කාගේ ක්‍රියාකාරීත්වයද වැඩි වෙන්නේ? මහා භක්ෂාණු වලට පිස්සු වගේ. වටපිට බලන හැම තැනම ඩස්ට් එක. ඉතින් උන් අයියෝ මේ මෝඩයා මොනවා දාගෙනද දන්නේ නැහැ කියලා හැම තැනම ගිහින් අරක ජාරක එන්සයිම දදා ඒවා විනාශ කරන්න බලනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ගර්තවල පටක විනාශ වෙනවා මෙහෙම. මේ ගර්ත පටක කැඩෙනවා. මේ කැඩුනහම එතනින් වායු හුවමාරු කරන්න අමාරුයි. වායු හුවමාරු අමාරු වෙනවා. මං ඉස්සලා ඒක ලියලා ඉන්නම්. ගර්ත පටක බිඳී යාම. වායු හුවමාරුව සඳහා තියෙන පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙනවා. ඒකෙන් නවතින්නේ දැන් ගර්ත ළඟින්ම තියෙනවනේ මේ ගර්ත ළඟම තියෙන රුධිරේනේ. ඒ රුධිර වාහිනිය වල රුධිරය මේ එන්න ගන්නවා ගර්ත වලට මේ. මල්ල කේස් එකක් මේක. ඊට පස්සේ රුධිර වාහිනිය වලින් සාමාන්‍යයෙන් රුධිරය එළියට ගිය ගමන් රුධිරයේ පුරුද්ද තමයි කැටි ගහනවා. දිගට ගලාගෙන යන්නේ නැහැ මෙහෙම. උල්පත පෑදුනා වගේ. එළියට ගිය ගමන් ඝන වෙනවා. කැටි ගහනවා. ඊට පස්සේ වෙන්නේ මේ ගර්ත ඇතුලේ රුධිර කැටි එකතු වෙනවා. කළු පාටට. ඔය සිගරට් දැඩිසේ සිගරට් වලට ඇබ්බැහි වෙච්ච අය අවසන් කාලේ වගේ වෙනකොට ඒගොල්ලන්ට එනවා කැස්සක්. ගලහ. අහද්දි බය හිතෙනවා. ඒ කැස්ස කැහැලා ඒගොල්ලන්ගේ සෙම මෙහෙම අතට ගත්තාම ඒ සෙමවල මේ කළු පාට කුඩු තියෙනවා. ඒ එන්නේ අර ගර්ත පටක තුවාල කරගෙන ඇතුළට ආපු රුධිර කැටි තමයි කැඩි කැඩි එන්නේ. හිතන්න මේක කරගන්න එපා තමන්ගේ ජීවිතේට. මොකද මේ පෙනහළු කියනවා බද්ධ කරන්නත් බෑ. පෙනහළු බද්ධ කිරීම සාර්ථක පෙනහළු බද්ධ කිරීම මම දන්නේ මේ අවස්ථා කීපයක් අහලා තියෙනවා මම. නමුත් එහෙම පෙනහළු කියනවා සාර්ථකව බද්ධ කරන්න බෑ. ඇයි මේ අනිතක කවුද පෙනහළුව දෙන්නේ ඉන්නේ? දැන් වකුගඩුවක් නම් ඉල්ල ගන්න පුළුවන්. යකෝ පෙනහළු දෙක එක ගලවලා දෙයිද මිනිහෙක්? පෙනහළු ගියොත් ගියාම තමයි. ඒකනේ ෂේ රෝගේ මාරාන්තික වෙන්නේ. අම්මෝ මේක කරනවා නම් කාට සිගරට් එකක් දෙන්නවත් එපා. දැන් මේක සමහරට මේක බලන් ඉන්නවා නම් මේ කඩ හරි මොන හරි තමන් ව්‍යාපාර කටයුතු කරනවා නම් තමන්ම හිතලා බලන්න මොකද්ද තමන් මේ තව කෙනෙකුට දෙන්නේ කියලා. මම දන්නේ මට එතනින් හරියට කියන්න බෑ. ඉතින් මම ආදරේ අපේ රටේ මිනිස්සුන්ටත් ලෝකෙ කොයි තැනක මට ඇමේසන් වල හිටියත් කමන්නේ මිනිස්සු නම් මම ආදරේ. ඉතින් මේ මිනිස් සංහතියට මේ දේ වෙන්න හොඳ නැහැ. තව තියෙනවා ඔමින්. ඊළඟට මේ සිගරට් දුමේ සංඝටකයක් විදිහට තියෙනවා කාබන් මොනොක්සයිඩ්. අපි මේකට කියන්නේ කාබන් මොනොක්සයිඩ්. දැන් CO2 නම් අපි කාබන් ඩයොක්සයිඩ් නේ කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් ප්‍රශ්නයක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් රුධිරයට එනවා. හරිද? ආවට කාබන් ඩයොක්සයිඩ්ට පුළුවන්
දැන් ඔය කාබන් ඩයොක්සයිඩ් රුධිරේ මේ හිමොග්ලොබින් එක බැඳෙනවා. රුධිරේ තියෙනවනේ හිමොග්ලොබින් ඒකනේ රුධිරේ රතු පාටක් ලැබෙන්නේ. ඔය හිමොග්ලොබින් එක කාබන් ඩයොක්සයිඩ් බැඳුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් පුළුවන් බැඳුණා වගේම ආපහු ගැලවෙන්න. එතකොට මේ හිමොග්ලොබින් අණුවට පුළුවන් තව කෙනෙක් එක්ක යන්න. තව කෙනෙක් එක්ක යන්න පුළුවන්. දැන් ඔය සමහර කොල්ලෝ කෙල්ලොත් එක්ක යාළු වෙන්නේ. ඒ යාළු වුණාම හොඳ කොල්ලෝ ඒ කෙල්ලගේ ජීවිතය අඳුරු කරන්නේ. ඒ කියන්නේ කෙල්ලත් එක්ක ටෝච් එකක් ගහගෙන යනවා කියන එක නෙමෙයි. කෙල්ලගේ ජීවිතය අඳුරු කරන්නේ. ඒ කෙල්ලත් එක්ක යාළු වෙලා ආපහු වෙන් වෙලා යනවා සමහර අය. ඒ කෙල්ලට පුළුවන් ආයේ බය නැතුව තව කොල්ලෙක් එක්ක යන්න. එහෙම සුන්දර හිත් තියෙන කොල්ලෝ ඉන්නවා. දැන් මම මේ කියන්න යන්නේ දැන් ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් වගේ ඒගොල්ලෝ. කාබන් මොනොක්සයිඩ් කියන්නේ මහා කාලකන්ණිය. කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ හිමොග්ලොබින් එක බැඳුනොත් බැඳුනම තමයි. බැඳුනම තමයි ආයේ හිමොග්ලොබින්ට මොන හේතුවක් නිසාවත් ගැලවෙන්න බෑ. කාබන් මොනොක්සයිඩ් හිමොග්ලොබින් එක බැඳුනොත් මලාට හිමොග්ලොබින්ට ආපහු ගැලවිලා ඔක්සිජන් කෙනෙක් එක්ක එහෙම බැඳිලා අර වායු පරිවහනයට යන්න බෑ. බැඳුනොත් බැඳුනම තමයි. ඒ නිසා අපි කියනවා කාබන් මොනොක්සයිඩ් විෂ වායුවක් කියලා. ඉතින් දරුවනේ අර සිගරට් එකෙත් ඕක තියෙනවා. සිගරට් දුමේ. දැන් ඕක කෙලින්ම එනවා මේ අපිට දැන් අර කාබන් මොනොක්සයිඩ් වායු ගෝලයේ අඩුවෙන් තියෙන්නේ. ඒ අඩුවෙන් තියෙන එක මෙහි උපරිම සාන්ද්‍රණයෙන් කෙලලා අරිනවා හැන්දෑවට දුම් පාරක් කියලා. ගහපුවාම ඔන්න ඔක්සිජන් පරිවහණයට තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තව ලිස්ට් එක යනවා. තව ලිස්ට් එක යනවා. ලිස්ට් එක හරිම දිගයි. ප්‍රතිඵලයක් විදිහට 7 8 ඔක්සිජන් පරිවහණය අඩු වෙනවා. ඔක්සිජන් පරිවහණයට බාධා එනවා. මේ කාබන් මොනොක්සයිඩ් නිසා. හරි? ඊළඟට දැන් සිගරට් දුමේ තව තියෙනවා පිළිකාකාරක. පිළිකාකාරක. මේ පිළිකාකාරක ඍජුව එන්නේ පෙනහළු වලට. පෙනහළු පිළිකා වලින් 90%ක් සිගරට් නිසා එන්නේ. විශ්වාස කරන්න පෙනහළු පිළිකා වලින් 90%ක් සිගරට් නිසා එන්නේ. තව මුඛ පිළිකා එනවා. තව තියෙනවා පොඩ ඉන්න. පෙනහළු පිළිකා ඇති කරන්න උග්‍ර සම්භාවිතාවක් තියෙනවා. එතකොට මේ පිළිකාකාරක ටික පල්ලෙහාට ගියාම ඔය පිළිකාවක් ඇති වෙනවා කියන එක අපිනේ ගණන් ගන්න නෑනේ. පිළිකා මොනවද පිළිකා මට හැදෙන්නේ අපේ පරම්පරාව එකෙකුටවත් නෑ කියලා එහෙම ඉන්නේ. හැදුන කෙනා දන්නවා. Tamanට පිළිකාවක් කියලා දැනච්ච මොහොතේදීම ඇති වෙන බය තමයි මරණ බය. ද වාසනාවන්ත උදවිය පිළිකා හැදිලා තමන්ගේ ජීවිතේ ගලව ගන්න කොහොම හරි. ඔය කීමෝതെරපි යන මනම් කරලා ගලව ගන්නවා. ඒත් කොණ්ඩේ යනවා. ගොඩක් අයගේ දෙන බෙහෙත් වල සැරට මේ කොණ්ඩේ යනවා. ඊට පස්සේ සමහර වෙලාවට තමන්ගේ 100% තමන්ට ආපහු ලැබෙන්නේ නැහැ. තමන් හිටපු 100% කෙන මිනිස්සයා තමන්ට ආයෙ ලැබෙන්නේ නැහැ. හිතලා බලන්න තරුණ වයසේ කෙනෙකුට මේ ප්‍රශ්නේ එනවා කියලා. තරුණ වයසේ කොල්ලෙකුට. දැන් කොල්ලෝ කැමති ලස්සනට ඉන්නේ හැන්ඩියෝ වගේ. කොණ්ඩේම හදාගෙන. ඒ කොල්ලට මේ ප්‍රශ්නේ ආවොත් පුතේ උඹේ කොණ්ඩේ යනවා. හොඳ වුණත් මං කියන්නේ පිළිකාවකට මුණ දීලා හොඳ වුණත් කොණ්ඩේ යනවා. කොණ්ඩේ නම් පස්සේ මොකක් හරි කරගත්තා කියමුකෝ. පිළිකාවකින් ජීවිතේ නැති වෙන දින සම්භාවිතාව වැඩි. 9 පෙනහළු පිළිකාව. තව තියෙනවා. ඉවර නෑ පිස්සුද? එහෙම ලේසියෙන් යවන්නේ. ඔහොමින්. එහෙම ලේසියෙන් සිගරට් එක ඔයාලා වතාරින්නේ. පුරුදුනොත් ඔන්න ඊළඟ එක. දැන් සිගරට් දුමේ තියෙනවා තාර. මේ පාරේ තියෙන තාර. හොද නැත්නම් වෙන නමක් දානවා. එච්චරටම මේ බරතොගයක් තාර නෑ. එහෙම නැති අපි සිගරට් බීලා කියලා ගහ යන්නේ මේ පාරේ. සුළු ප්‍රමාණයක් තාර අඩංගු වෙනවා. මේ තාර ගිහින් මේ soft tissues වල තැම්පත් වෙනවා. සිනිඳු පටකවල. මේ ස්වච්ඡයේම. ඊළඟ මේ තොල්වල මුහුණේ සමහර තැන්වල තැම්පත් වෙන තැන දැන් ඔය සිගරට් බොන ගොඩක් අය මේ ස්වච්ඡ මේ ඇහි කළු බෝලෙට වටේ තියෙන ශ්වේත ඝන ස්තරය අතර මේ ස්වච්ඡේ නෙමෙයි. මම වචන ඉල්ලාස් කරගන්නවා. ස්වච්ඡයට පිටින් මේ ශ්වේත ඝන ස්තරය එහෙම තැම්පත් වෙනවා. සුදු පාට කොටසක් තියෙන. මේ තොල් වල එහෙම. දැන් ඔය සිගරට් බොන ගොඩක් අයගේ මේ ඇහි සුදු පාට හරිය ලාවට කහ
පාට වගේ තියෙන්නේ. එයා අර වගේ ගිහින් තැම්පත් වෙලා එක එක අපද්‍රව්‍ය ගිහින් තැම්පත් වෙනවා. ඊට මේ තොල් කළුයි. තොල් කළු වෙනවා. මුහුණේ තැන් වල මේ අවශේෂ ද්‍රව්‍ය තැම්පත් වෙන නිසා මුහුණ අපද්‍රව්‍ය ගබඩාවක් වෙනවා. මේවනේ තැම්පත් වෙන්නේ ගිහින්. ඒතර මුහුණ අපද්‍රව්‍ය ගබඩාවක් වුණාම අර ලස්සන මුහුණ කැත වෙනවා. 10. මුහුණ අවලස්සන වීම මම එහෙමම කියන්න. තව මේ සිගරට් දුමේ තියෙන යම් යම් සංඝටක පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරකම් වලට බාධා දෙනවා. ලිංගික ක්‍රියාකාරකම් වලට බාධා දෙන්නේ කොහොමද? පිරිමින්ගේ ලිංගික අවයව ප්‍රාණවත් වීම වලට පොඩි පොඩි ප්‍රශ්න දෙනවා. එතකොට සිගරට් දුම නිතර ආග්‍රහණයට ලක් වෙන පිරිමියෙක්ට එන්න පුළුවන් ඊළඟ දේ තමයි තමන්ගේ ලිංගික ජීවිතේ තමන් බලාපොරොත්තු වෙන දේ තමන්ට ලැබෙන්නේ. 11. ලිංගික අප්‍රාණිකත්වය. පේනවද ලිස්ට් එක? ඊළඟ තමන් සිගරට් බොන තාත්තෙක් නම් තමන් මේකට නිතර ඇබ්බැහි වෙලා නම් ඒ දුම තමන්ගේ වයිෆ්ටත් යනවා. අපි කියනවා දැන් අපි දුම් බොනකොට අපි කියන ඇක්ටිව් ස්මෝකින්. ඒ හින්දා ඔටෝමැටිකලි අනිත් අයට යන දුමට අපි කියනවා පැසිව් ස්මෝකින්. අනිත් අය මේ මෙලෝ දෙයක් දන්නේ නැතුව උනුත් දුම් බීලා. ඒ ලැබෙන ප්‍රතිඵල සමානයි ඈ. ඕකෙන් වෙන්න පුළුවන් මේ දරුවන්ගේ විකෘතිතා එන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් බිරිඳ ගැබ් අරගෙන දැන් මාසෙයි. නිතර සිගරට් දුමට යා නිරාවරණය වෙනවා නම්. එක්කෝ පිරිමි කෙනා නිතර සිගරට් බීලා නම් මේ තමන්ගේ මේ ලිංගික කටයුතු කරලා දරුවෙක් උපන්නේ. මේ හැම කාර්යයකදීම අර විකෘතිකාරක දැන් මේ මම කියන්නේ පිළිකාකාරක තියෙනවා කියලා. පිළිකාකාරක යනු විකෘතිකාරක. ඔන්න ඒ නිසා මේ දරු කලල විකෘති වෙන්න පුළුවන්. එතකොට දරුවන්ගේ එහෙම නැත්නම් අපි මෙහෙම ලියමුකෝ. කලලවල විකෘතිතා ඇති වෙන්න පුළුවන්. මට දැන් මේ ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ කියලා දෙන්න තව ගොඩ තියෙනවා. මේ පන්ති වෙලාව මට මේ වෙලාව ඉක්ම යන නිසා මම මෙතන නවතිනවා. සඳුන් මෙන්න මේ ලිස්ට් එකට පොඩ්ඩක් අල්ලන්න මේ. දෙයියන්ගේ නාමයට ලිස්ට් එක බලන්න. ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වෙනවා, ශ්වසන පද්ධතියේ පක්ෂම ක්‍රියාකාරීත්වය අඩු වෙනවා, රුධිර පීඩනය වැඩි වෙනවා, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, ඇබ්බැහි වීමක් වෙනවා, බ්‍රොන්කයිටිස් එනවා, ගර්ත පටක බිඳී යනවා, ඔක්සිජන් පරිවහනට බාධා එනවා, පෙනහළු පිළිකා එනවා, මුහුණ අවලස්සන වෙනවා, ලිංගික අප්‍රාණිකත්වය එනවා, හත්තිලව්වේ ඊට පස්සේ කලලවල විකෘතිතා එනවා. තව ඉතින් මොනවද ඕන? තව මොනවද ඕන? ඒ නිසා මේ වැඳලා කියන්නේ. සිගරට් බොණ්ඩත් එපා. සිගරට් බොන එකකට අනුබල දෙන්නත් එපා. මේ රටට සුන්දර මිනිස්සු හිගයි. මේ රටට සුන්දර මිනිස්සුන්ව ඉන්න ටිකත් අඩු කරන්න උදව් කරන්න එපා. මං ඒක ඉල්ලලා තමයි නෝට් එක දෙන්නේ. හරි? දැන් නෝට් එක ලියා ගන්න.